අයිබෝවන් උදා වූ 2022 අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් බවට පත්වෙන්නට කියලා යාළුවෝ යාත්‍රික රැඳුණු සහ පසුගිය අවුරුද්දේ සිට සදස්සික රැඳුණු හැමෝටම නැවතත් වාසනාවන්ත සුවබර වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම අපිත් එක්ක පසුගිය අවුරුද්දේ නම් දේශපාලන විග්‍රහවලට සම්බන්ධ වෙච්ච නරේන්ද්‍ර මහත්මයාට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගෙවුණු සතිය සුපුරුදු විදිහට දේශපාලන ශාස්ත්‍රයේ බොහෝමයක් දේවල් කතා බහට ලක් වුණා. ඒකම රාජ්‍ය අමාත්‍ය සිරිල් ප්‍රේමජයන්ත මහත්මයාගේ කතාවත් බොහෝ සෙයින් ඉස්මතුව පේන කාලයක් තමයි ගත කරන්නේ. ඒකම ඇමති මණ්ඩල සංශෝධනයකුත් 10 වෙනිදා ජනවාරි 10 වෙනිදා සිදු කරන බව නිල ආරංචි මාර්ගයෙන් වාර්තා වෙනවා. අපි ඒ සම්බන්ධවත් අද දවසේදී කතා බහ කරන්න සූදානම්. රජය බොහෝම දුෂ්කර ගමනක් යන බව පේනවා. අපි පසුගිය කාලේ මතු කරා වගේම මේ එකම පක්ෂය ඇතුලේ බෙදීම් 4-5ක් වගේ තියෙනවා. මොකද නාමල් මහත්තයා එක්ක පිරිසක් යනවා, මහින්ද මහත්තයා එක්ක තව පිරිසක් යනවා, ජනාධිපතිතුමා එක්ක තව පිරිසක් යනවා, නිදහස් පක්ෂය වෙන ගමනක් යනවා කියලා අපි මතු කරා. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන ඡන්දයෙන් පස්සේ මේ හැමෝම කතා වෙනවා මේ විද්‍යාත්මක ඇමති ධූර බෙදිල්ලක් සම්බන්ධව. එතකොට හැමෝම කිව්වා අපි විද්‍යාත්මක පදනමකින් තමයි මේ ඇමති ධූර පත් කරන්න කියන කාරණා. නමුත් ඒකේ කිසි විද්‍යාත්මකව පෙවුනේ නැහැ යහපාල රජයේ වගේම මේ රජයේ. ඔබතුමා රාජ්‍ය ශ්‍රේෂ්ඨයේ බොහොම පළපුරුදු තැනැත්තෙක්. ඒකම රාජ්‍ය සේවයේ දිගපළල හොඳ හැට දන්නවා. එහි අඩුපාඩු වෙන්නේ කොහොමද? ඒවා මගහරවා ගන්න කොහොමද කියන කාරණා ඔබතුමාට ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබතුමාගේ විග්‍රහයක් ඇති. ඇත්තටම දැන් 10 වෙනිදා කැබිනට් මණ්ඩල සංශෝධනයක් තියෙනවා. ඉතින් බොහෝ අය බලාපොරොත්තු වුණා මේ කැබිනට් මණ්ඩලය මේ ඇමති මණ්ඩලය යම් යම් ගණන් වලට සීමා වෙයි කියලා. නමුත් එහෙම උනේ නෑ. අර හිතවත්කම් වලට උන් රැක ගන්න ඇමති දුර ලබා දෙනවා. මේ හරහා ලොකු ජංජාලයක් තමයි වෙන්නේ. අපිට පැහැදිලි කරන්න නරේන්ද්‍ර මහත්තයෝ කොහොමද ඇත්තටම විද්‍යාත්මක ඇමති මණ්ඩල බෙදිල්ලක් වෙන්නේ කොහොමද සහ ඊට අදාළ සංයුතිය මොන වගේ විය යුතුයිද? දැන් අවුරුදු තව 3ක් වෙනවා අපේ ජනාධිපතිතුමාට මේ ගමන යන්නට. එතුමා සෞභාග්‍ය දැක්ම ගමන ආරම්භ කරේ බොහොම ශක්තිමත්. නමුත් අපි දන්නවා හැමදාම කපුල් නම් පිරිස ඉන්නවා. ඔබතුමාගේ පැහැදිලිම කරන්න දැන් 10 වෙනිදා ඇමති ධූර බෙදුවොත් එහෙම කොහොමද මේ කාරණා වෙන්න ඕන කියන කාරණාව සවිස්තරාත්මකව වෙලා වරන් පැහැදිලි කරමු. පෞෂලන්ත තවශීර්ම කියන්න ඕනේ විශේෂයෙන්ම සදෙස් සමග ප්‍රේක්ෂකව විශාල පිරිසක් අපි සමග එක්වනවා. දින වැඩි වෙනවා. ඔබ සැමටම මේ ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යාල් ටීවී සමග සදසත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම සිතන්න දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මේ විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් කියන එක හැම ආණ්ඩුවක්ම කතා කරනවා. කතා කළාට බලාගෙන යනකොට ඒ විද්‍යාත්මක පදනමක් වෙන්නේ නැහැ. නමුත් මම ඔබට කියන්න ඕන සෞභාග්‍ය දැක්ම ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා හැම වේදිකාවකම කිව්වා ඒකේ ප්‍රධාන ලෙසම අමාත්‍ය මණ්ඩලය වගකිව යුතු සහ විද්‍යාත්මක පදනමක් මත පත් කරනවා කියලා. පහුගිය ආණ්ඩුවටත් ඒ දේමයි වුනේ. විද්‍යාත්මක පදනමක් නැති නිසා. ඒ නිසා මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් ඒ කියන්නේ මහමැතිවරණයෙන් අමාත්‍යවරු පත් කරන්න ජනාධිපතිතුමා පියවර ගන්නට පෙර ආතුව මම එතුමාට ලියපියකින් දැනුම් ඉල්ලීමක් කළා විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් කොහොමද පත් කරන්න කියන එක. මොකද මට දින අත්දැකීම් එක්ක මේ අමාත්‍යාංශ කොහොමද එකතු වෙලා යන්න ඕනේ. එක පොකුරකට යන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් එලහරකයි මිනිහරකයි වගේ යන අමාත්‍යාංශ ඇතුළතින් යන්න බෑ. මේක පෞද්ගලික ආණ්ඩුවෙන් අපි ලබාගත්ත කාරණාවක්. ඒ නිසා මම එතුමාට ඇරියා 25 දෙනෙක්ගේ විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් හදමු කියලා. ජනාධිපතිතුමාට ඇරියා. ඒක වාර එකක් නෙමෙයි ප්‍රසිද්ධියේ මම ඇරියේ පුවත්පත්වලත් එක පළ කරනවා. ඒකට ප්‍රතිචාරයක් උනේ නෑ. ඒ විදිහට හැදුනේත් නෑ. මොකද එතුමා නෙමෙයි මම හිතන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුළේ ආය හදලා දෙන අමාත්‍ය මණ්ඩලේ. නමුත් එක දෙයක් තියෙනවා එතුමා ගෙනාවා රාජ්‍ය අමාත්‍යවරු. ඒක කුරුඳු වලට, පොල් වලට, අලින්ට, එතකොට කිරි වලට විවිධාකාර. ඒකේ විශාල විවේචනයක් තිබුණත් මම විවේචනය කරනකොට කිව්වේ ජනාධිපතිතුමා විශාල අරමුණක් ඇතුව කළේ. දැන් අපි දන්නවා මැටි කර්මාන්තයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒතර මැටි කර්මාන්තයේ කරන අයට ඒව රස්තියාදු කරන්න බෑ. මැටි ඇමතිතුමා ඒ දේ කරලා දෙන්න ඕනේ. මම ඒක කල්පනා කළා. ඒකට විවේචනය කරද්දී මම ආටිකල් එකක් පවා ලිව්වා නෑ මේක එතුමා විශාල අරමුණක් ඇතුව තමයි මේ රාජ්‍ය අමාත්‍යවරු පත් කරේ. බතික් කැමති විදිහට නේද? ගෙවි ගිය වසරක දෙකකට ආසන්න කාලයක් දැන් ඇවිත් තියෙනවා. අපි ඒවල ප්‍රතිඵල බැලුවොත් ඇත්තටම ගන්න කිසි දෙයක් නෑ. කැබිනට් අමාත්‍යවරුන්ගේ දේවල් මොනවද වෙන්නේ? රාජ්‍ය අමාත්‍යවරු මොනවද කරන්නේ? මාධ්‍යෙන් හරි ප්‍රචාරයක් නෑ. ඔවුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් ගැන කියන්නත් ඕනේ. මාධ්‍ය ලේකම්ලා ඉන්නේ කීප දෙනයි. හරි වගකීමක් තියෙන. බොහෝ දෙනෙක් ඉන්නේ මැතිවරණ වෙලාවේදී කම්පියුටර් පාවිච්චි කරලා Facebook පාවිච්චි කරලා සමාජ මාධ්‍ය පාවිච්චි කරපු ක්‍රියාකරුවෝ තමයි මාධ්‍ය ලේකම්ලා විදිහට සුබක් තැන්වල දාගෙන ඉන්නේ. උන්ට මාධ්‍ය ගැන අරමුණක් නෑ. මම හුඟක් සමීක්ෂණයක් කළා. මේ මාධ්‍ය ලේකම්වරුන් ඒව සෞභාග්‍ය දැක්ම ගැන Tamanට තියෙන වගකීම දන්නවද කියලා. දන්නේ නැති අය තමයි සිත අනුමත තුමා ඉන්නේ. ඉතින් කොහොමද මේ ගමන යන්නේ ප්‍රචාරය වෙන්න බෑ. නමුත් මම ඔබ අහපු ප්‍රශ්නෙට මම යවපු විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලය 25 දෙනෙක් ඉන්නවා.
මම ජනාධිපතිතුමාගෙන් ඒ එමෙති දූර පත් කරන්න පෙර මීට අවුරුදු එකමාරකට පෙර මහමැතිවරණයෙන් පස්සේ මම යවපු එක. ඒකෙදි මගේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයේ 25 දෙනා මම සදසෙන් රටට කියන්න. මෙන්න මෙහෙමයි. පළවෙනි අමාත්‍ය ආරක්ෂක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය. මේකට ආරක්ෂකයිති පොලිසිය මේ ඔක්කොම ආරක්ෂක කටයුතු අයිති අමාත්‍යාංශයට. ඊට බුද්ධ ශාසන ආගමික කටයුතු සහජීවන හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය දෙක. තුන්වෙනි එක මුදල් ක්‍රම සම්පාදන ආර්ථික හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය. මේ මුදල් එක කියන වපසරිය තුළ මේ ආර්ථිකයේ ඔක්කොම ටික තියෙන්න ඕනේ නම් හරියට අමාත්‍යාංශය ගෙන යන්න. ඊළඟට සිව්වෙනුව මං කව විදේශ කටයුතු හා ජාත්‍යන්තර සම්බන්ධතා අමාත්‍යාංශය. මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට තව එක දේවල් මුට්ටු කරන්න නරකයි. විදේශ කටයුතු නම් ඒක තියෙනුනේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන් වපසරියක් එක්ක ආයතන සමූහයක් එක්ක යන්න පුළුවන් ගමන. සිව්වෙනුව මං කව අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. අධ්‍යාපන වෙනම උසස් අධ්‍යාපන වෙනම කරන්න එපා. මේ දෙකේ එකක්. ඒකෝනේ එකක් විදියට යන්න. කාලයක් ඔයදේකට මහාමාග තමුන්ව තිබ්බා. දැන් එහෙම නැතුව. 6 වෙනි එක මම ඇරියේ මේ ඇරියේ ගිය අවුරුද්දේ මේ අමෙති මණ්ඩලේ පත් කරන්න පෙර ආතුව. සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය. මේ ඔක්කොම එකට අයිති එකක් නිසා එක අමාත්‍යාංශයක්. 7 වෙනි එකට කෘෂිකර්ම වැවිලි කර්මාන්ත හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය. ඊට පස්සේ 8 වෙනි වෙළඳ වාණිජ්‍ය ආහාර සමුපකාර හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය. 9 වරාය නාවික කටයුතු ගුවන් සේවා හා සංචාරක අමාත්‍යාංශය. මේක එක සංචාරක දාමයකට අයත් වන නිසා. ඊළඟට 10 කර්මාන්ත විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය. 11 විදුලි බල පුනර්ජනනීය බල ශක්තිය හා ඛනිජ තෙල් අමාත්‍යාංශය. 12 වෘත්තීය පුහුණු කාර්මික අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය. මේක වෙනම එකක් විදිහට තියෙනවා. මේක අධ්‍යාපනයට එකතු කරන්න එපා. මේක වෙනම අමාත්‍යාංශයක් විදිහට ගියොත් කැබිනට් අමාත්‍යාංශයක් විදිහට රට විශාල සේවාවක් කරන්න පුළුවන්. 13 වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය. 14 නිවාස ඉදිකිරීම ජල සම්පාදන හා නාරදික සංවර්ධන අමාත්‍යාංශය. මේක දැන් කෑලි වලට ගැටලා තියෙනවා. මේක එකට තියෙන්න ඕනේ. නිවාස සංවර්ධනය කරනකොට ජලය ලැබෙන්න ඕනේ. නාගරික සංවර්ධනයේ තියෙනකොට මේ හැම එකක්ම තියෙන්න ඕනේ. 15 රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය. මේ ඔක්කොම එකට තියෙන්න ඕනේ. 16 රාජ්‍ය හා පුද්ගලික ප්‍රවාහන හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය. ප්‍රවාහන හා මාර්ග සංවර්ධන එකට. ඊට පස්සේ 17 අධිකරණ නීති ප්‍රතිසංස්කරණ බන්ධනාගාර කටයුතු හා පුනරුත්ථාපන අමාත්‍යාංශය. 18 ඉඩම් වන සම්පත් පාරිසරික හා වනජීවි අමාත්‍යාංශය. 19 ජනමාධ්‍ය තැපැල් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය. 20 සංස්කෘතික කටයුතු කලා කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය. 21 කම්කරු සමාජ සුබසාධන හා ඵලදායිතා සංවර්ධන අමාත්‍යාංශය. 22 මානව සම්පත් කළමනාකරණ රැකියා උත්පාදන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය. 23 දීවර ජල සම්පත් හා වෙරළ සංරක්ෂණ අමාත්‍යාංශය. මේක වෙරළ සංරක්ෂණයේ තියෙනවනේ දීවරත් එක්ක. එතකොට තමයි මේක පිරිපුන් අමාත්‍යාංශයක් බවට පත් වන්නේ. 24 ක්‍රීඩා තරුණ සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය. 25 ළමා සංවර්ධන වනිතා කටයුතු කාන්තා ව්‍යවසායකත්ව අමාත්‍යාංශය. අමාත්‍යාංශ 25. මේකට මේ සියලුම අමාත්‍යාංශ කැබිනට් එකම අයිති. ඒතර කැබිනට් අමාත්‍යාංශය 25යි රාජ්‍ය ඇමතිවරු පත් කරන්න එපා. මොකද රාජ්‍ය ඇමති පත් කරුවම පහුගිය රජෙත් තිබුණ එක දයක් තමයි රාජ්‍ය ඇමති එවිදි ගහ ගන්නවා. දැන් මේ පාර නම් විෂයන් බෙදලා තියෙනවා. විෂයන් බෙදලා තිබුණා සමහර කැබිනට් ඇමතිවරු පීඩනයකින් ඉන්නේ රාජ්‍ය ඇමතිවරු විශාල විෂයන් ගණනක් තියෙනවා. රාජ්‍ය ඇමතිද වැඩ කරගන්න බෑ. කැබිනට් ඇමති දෙන්නේ නැහැ. සමහර පත් කිරීම කරන්න දෙන්නේ නැහැ. නිදහසය මේක කවුරුත් කියන්නේ නැහැ. ඉතින් මේ නිසා මීට කලින් සාර්ථකව තිබුණා කන්දිකා මැතිරිය කරන කාලේ ඇමති සහ නියෝජ්‍ය ඇමති කියන. ඒතර නියෝජ්‍ය ඇමතිට මේ මුළු අමාත්‍යාංශෙම කටයුතු බාර වෙනවා. දැන් මෙතනදී කැබිනට් අමාත්‍යාංශ 25 විෂයන් වැඩි නම් සමහරවට නියෝජ්‍ය ඇමතිවරු දෙන්නේ පත් කරගන්න පුළුවන්. එතකොට ඇමතිවරු 25යි නියෝජ්‍ය ඇමතිවරු 25යි යන්න පුළුවන් නම් මේ ගමන එතුමන්ට සාර්ථක කරන්න තව අවුරුදු 3ක් ආණ්ඩුවට තියෙනවා. එතකොට දැන් මේ විපක්ෂය කිව්වට අද ආණ්ඩුව පෙරලනවා ආණ්ඩු පිටවන්න බෑ. මොකද දැන් මේ තීර තත්ත්වයට වඩා ජනතාව දුගී දුප්පත් තත්ත්වයට වැටෙනවා. මොකද අලුත් ආණ්ඩුවකට කරගන්න බෑ. සල්ලි නෑ. ඩොලර් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මේ ජනාධිපතිවරයෙක් සෞභාග්‍යයේ දැක්ම තුලින්ම උඩ ඇවිල්ලා මැතිවරණයේදී තමයි ජනතාවගේ තීන්දුව, ජනතාවගේ විරෝධය, ජනතාව දක්වන ආකල්පය ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉදිරියට තව මැතිවරණ දෙකක් එන්න පුළුවන්. පළාත් සභාව එන්න පුළුවන්. පළාත් පාලන කල් ගියා තා එන්න පුළුවන්. ඒකට එවැනි ජනතා මතය ප්‍රකාශ කරන්න පුළුවන්. දැනට නිකන් මේ පොඩි මේ කියන්නේ විවිධනයක් ලැබීම සඳහා මේ ආණ්ඩු පෙරනවා, අද පෙරනවා, හෙට පෙරනවා මේක යන්න දෙන්නේ නැහැ මැතිවරණ කියන්න. මේ කියන කිසි කෙනෙකුට වැඩ පිළිවෙලක් නැහැ. කොහොමද ඇවිල්ලා ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව අසීරු තත්වයෙන් යද්දි සල්ලි නැතුව තියෙද්දි වෙන ආණ්ඩුවක් ආවොත් මැතිවරණයට කෝටි ගාණක් වැය වෙනවා. මේ ජනතාවගේ සල්ලි. එතකොට වෙන්නේ මොකක්ද?
වෙන්නේ තවත් මේ ජනතාව පීඩනයට පත් වෙනවා. ඒ ආණ්ඩුව වෙලා කියයි. ඔහුගේ ආණ්ඩුව මෙහෙම කළා. ඒ නිසා ඔබ මේ පීඩනේ දරා ගන්න ඕන අපිට කාලයක් දෙන්න. ඒ කාලේ ජනතාව ජීවත් වෙන්නද අපි දන්නේ නැහැ. ඒ නිසා මේ පවතින ආණ්ඩුව අවුරුදු 3ක් තියෙනවා. ඒ ආණ්ඩුවෙන් ලබාගත යුතු දේ ලබා ගැනීම ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම තමයි මහජන නියෝජිතයෝ කටයුතු කළ යුත්තේ කියන එක විශේෂයෙන් සඳහන් කරන්නේ. එකම අපි දැන් ඇමති මණ්ඩලයේ පත් කරන අමාත්‍යාංශවල ඒ අතර මේ අමාත්‍යාංශවල වැඩ කරන පුද්ගල අමාත්‍යාංශයේ ලේකම් මේ වගේ නිලධාරීවරු මේ පොළොවේ පය ගහපු මිනිස්සුනොත් නේද සාර්ථක වෙන්නේ. හරි ශ්‍රන්ත මම ඒ ගැන කතා කරන්න හිටියේ. ඇත්ත වශයෙන්ම මැතිවතුරුත් පොළොවේ පය ගහපු නැති අය ඉන්නවා. ජනතාවගේ පීඩනය ජනතාවගේ දුක හඳුනන පුද්ගලයා තමයි අමාත්‍යවරයෙක් වෙන්නේ. ජන මහජන නියෝජිතයෙක් වෙන්නේ. ඒක මැතිවරණ කාලේ විතරක් ගිහිල්ලා ළමයි සුරතල් කරලා වඩාගෙන ඉඹලා කරලා වඩ අත ගාලා ඒ දේවල් කරලා හරියන්නේ නැහැ. ඒක හැමදාම තියෙන්න ඕනේ. ජන දුක හඳුනන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ජනාධිපතිතුමා පැවිදි පහ පවුල් ගතලා කිව්වා. රාජ්‍ය නිලධාරීන් මේකනවා කියන්න ඕනේ. ඇතැම් එමෙතුරුත් පව කවුරුන් අදිනවා කිව්වා. ඉතින් ඒක කතාව ඇත්ත. ඒකෝට එතුමා ඒක දන්නවා. නමුත් කවුද පත් කරන්නේ? එමෙතුරුපත් කරන්නේ එතුමා, රාජ්‍ය එමෙතුරුපත් කරන්නේ එතුමා, කැබිනට් ලේකම්වරුපත් කරන්නේ කවුද? කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරු. එම ජනාධිපතිතුමා. ඒතර මේක එක දෙයක් මම දකින්නවා ජනාධිපතිතුමානි. ඔබතුමාවත් මේක වෙනස් කරන්න. අපි දන්න ඉතිහාසයේ තුල 70 80 දශකවල අමාත්‍යාංශවල ලේකම් ධූර දැරුවේ රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ නිලධාරී. දිසාපති උපදිසාපති වල ක්‍රමානුකූලව ආපු නිලධාරී. ඔවුන් ජනතාවේ පිටපු අය ජන දුක දන්නවා. වැඩක් කරන්න පුළුවන්. ඔවුන් මූල්‍ය රෙගුලාසි සහ පරිපාලන රෙගුලාසි දන්නවා. ඒ නිසා ඔබතුමාවත් මේක වෙනස් කරන්න දේශපාලක පත්වීම් විදියට ලේකම්වරු පත් කරන්නේ නැතුව රාජ්‍ය පරිපාලන ශාස්ත්‍රයේ දක්ෂ නිලධාරීන්ට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, ඒ වගේම ජන දුක හඳුනන, ජන විඥානයේ හඳුනන නිලධාරීන්ට ලේකම් දුර දෙන්න. ඒතකොට මේක ඔබතුමාට ඔය කතාව ආයි කියන්න වෙන්නේ නැහැ. ලේකම්වරු මේව අදිනවා කියන්නේ. දක්ෂ නිලධාරියා වැඩ ටික කරගෙන යනවා. ඕනතරම් දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඊයට අවස්ථාව දෙන්න. ඊළඟට කියනවනේ මේක නම ශිරන්ත ජනාධිපතිතුමා ආව ගමන් කිව්ව කතාවක් තමයි සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්ලා, උපසභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෝ කළමනාකරන අධ්‍යක්ෂලා වගේ ඉහළ තනතුරු වලට පත් කරන්නේ ජනාධිපතිතුමා පත් කරන කොමිටියකින් කිව්වා. පුවත්පත්වල දැන්වීම හිම දාලා තමයි ගන්නවා කිව්වේ. හරිද? අතිරේක ලේකම්වරේ ජනාධිපති කාර්යාලයේ විෂය භාරව හිටියේ. මමත් එතුමාගේ මැතිවරණ යම් සංවිධානයකින් උපදෙස් කටයුතු කරපු අපේ සංවිධානයේ 50 ගණනක් දැම්ම ඇප්ලිකේෂන් ඔබට කියන්න. හොඳ විශ්වවිද්‍යාල භූමියේ පය ගහලා ඉන්න විද්වතුන් දැම්මේ. වෘත්තීය විද්වතුන් එක්කෙනෙකුටවත් ආවේ නැහැ මේක. මොකද ඒක මම දන්නවා මේ දාන කෙනා ඇප්ලිකේෂන් එකත් එක්ක එයා බලාපොරොත්තු වෙන රාජ්‍ය ආයතනයේ කොහොමද ගොඩනගන්නේ කියලා වාර්තාවක් දෙන්න ඕනේ. පිටු ගණන් වාර්තා දීපු අය කිසි කෙනෙකුට ආවේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා හිතාගෙන ඉන්නවා නම් ඒකෙන් තමයි මේ නිලධාරීන් පත් කරලා තියෙන සභාපතිතුමා කියලා වැරදි. ඔබතුමා ඒක වගකීම බාර දීපු අතිරේක ලේකම්වරයාගෙන් ප්‍රශ්න කරලා අහන්න. ඒ දාලා තියෙන්නේ ඒ ආව ඇප්ලිකේෂන් වලින් කීයක් දැම්මද? දහස් ගණනක් ආවා. ඒ අය නෙමෙයි පත් උනේ. පරණ මුහුණු පත් වෙලා තියෙන්නේ. ඔබතුමා කරන්න විශේෂ බුද්ධියන්ස දාලා මේක හොයලා බලන්න. එතකොට පත් කරපු අය කවුද පත් කරලා තියෙන්නේ? කවුද පත් කරන්න ඉඩකඩ දුන්නේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව මේ හරි නිලධාරීන් හරි තැන් වල නැති එක පිළිබඳ ඔබතුමාගේ සංකල්පය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ කියන එක කියන්න ඕනේ. මොකද මේ ඇප්ලිකේෂන් දාලා පත් වෙච්ච අය නෙවෙයි ඉන්නේ මීට පෙර ආණ්ඩුවලත් තිබු පරණ මුහුණුම තමයි අද සභාපති පුටුවල අධ්‍යක්ෂ මණ්ඩලවල ඉන්නේ. ඉතින් කොහොමද මේ ගමන යන්නේ? පරණ මිනිස්සු පරණ විදියටමයි වැඩ කරන්නේ. ඔවුන්ගේ න්‍යාය පත්‍ර වෙනස්. ඔවුන් පත් කරන අයට ආබඩනවා. එතකොට ජනාධිපතිතුමාගේ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා එතුමාට දැනුත් අවුරුදු 3ක් තියෙනවා. මේ ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙනස් කරනකොට මෙන්න මේක ගැන බලන්න. දහස් ගණනක් ජනාධිපතිතුමනි අයදුම් පත්‍ර ආවා ජනාධිපති අතිරේක ලේකම්වරයාට මේ තනතුරු සඳහා. ඒ දාපු අයගෙන් 180%ක්ම හිටියේ හොඳ විද්වතුන්. ඒ අය කවදාවත් දේශපාලනික වශයෙන් වැඩ කරන නෙවෙයි ජනතාව අතර හිටපු මිනිස්සු. ඒ අයට ලැබුන්නේ නැහැ. මම දන්නවා පෞද්ගලිකව ඒ ලැබුන්නේ නැහැ. ඒතකොට ඒ අයට ලැබුණ නැත්නම් අඩුපතරම ආමන්ත්‍රණය කළේවත් නැහැ. ලිපිය ලැබුණා කිව්වෙවත් නැහැ. එහෙනම් ඔබතුමාව රාට්ටලා තියනවද කියලා බලන්න. ඒ නැතුව පරණ මුණු දාන්න මේ පරණ අලුත් අයගෙන් ආපු ඇප්ලිකේෂන් යට ගහලා බිලිත් කියලා විනාශ කළාද කියලා අහන්න. මොකද අපි දේශපාලන ක්ෂේත්‍රයේ නිසා දන්නවා. ඇමතිවරුන් දෙන ලියුම් ඇමතිවරයා පරාද වෙලා යනකොට දහස් ගණන් පුච්චනවා. ජනතාවගේ දුක ඒ වලට කවදාවත් විසඳුම් ලැබිලා නැහැ. ඒ ලියුම් ඇමතුමා දැකලත් නැහැ. ලේකම්වරු ඒ ලියුම් හංගලා තියලා පැත්තකට දාලා තිබිලා පරාද වෙලා යනකොට ගෙදර පිරලා තියෙනවා මලු ගණන් අනේ අර මිනිස්සුන්ගේ දුක ආයාචනා. ඒ එකකටවත් උත්තර දෙන්න ඇමතුමාට අවස්ථාව ලැබිලා නැහැ. මොකද ඇමතුමාට දැකලා නැහැ. දැකලා නැති ඇයි? යාගේ නිලධාරීන් ලේකම්වරු ඔක්කොම ඉන්නේ පවුලේ අය නෑදෑයෝ විවිධයි ඉන්නේ. ඒ අයක විනාශ කළා. ඒ වගේම කියන්න ඕනේ ජනාධිපතිතුමා මෑතකදී කිව්වා.
ඇමතිවරුන්ට දෝෂාරෝපණ තියෙනවා බිරිඳෑවරුන්ගේ. ඇයි? මේ පත් කර ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව නෑදෑයෝ පත් කළ නැහැ කියලා. එතුමා ඒක දන්නවද දන්නේ නැහැ. ජනාධිපතිතුමා ඔබතුමාත් පැහැදිලිව පුවත්පත්වල වාර්තා වුණා. නෑදෑයෝ කාර්ය මණ්ඩලයට පත් කරන්න එපා කියලා. නමුත් ඔබතුමා සමීක්ෂණයක් කළා බලන්න. කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු ඇතුළු සියල්ලන්ගෙම අති බහුතරය නෑදෑයෝ ඉන්නේ. බිරිඳෑවරු, අයියලා, මල්ලිලා, දුවලා, පුතාලා, මාමලා, බාප්පලා එහෙම අය ඉන්නේ. හොයලා බලන්න ඔබතුමාට තේරෙයි. මේ ලිස්ට් එක ගෙන්න ගන්න ලේකම්වරුන්ගෙන් පාර්ලිමේන්තු මණ්ඩල නිලධාරීන් කවුද කියලා. එතකොට පැහැදිලි වෙයි නෑදෑයෝ කොච්චර පත් කරන්නේ. මේක තමයි ඛේදවාචකේ. මොකද මේ නෑදෑයෝ දේශපාලනය කරලා නෙවෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇමතිවරයාට උදව් කරන්නේ ගමේ ගොඩේ කොල්ලු තරුණයෝ. ඒ තරුණයන්ට අවස්ථාවක් නැහැ. ඒතකොට මේ තරුණයන්ගේ දුක ඒ ගමේ ඉන්න ක්‍රියාකාරිකයින් දන්නේ. ඒ ක්‍රියාකාරිකයින් කාර්ය මණ්ඩලේ නැහැ. නැති වෙච්චාම නෑදෑයෝ හිටියාම අර ක්‍රියාකාරිකය ආවම හම්බ වෙන්නවත් බෑ. දැන් අද ඇමතිවරයෙක් තියා ලේකම්වරයෙක් හම්බෙන්නත් බෑ කාර්ය මණ්ඩලේ. එහෙම තත්ත්වයක් තියෙනවා. මම මේක අත්දැකීමෙන් කියන්නේ මොකද අපි තවුරු ගානක් ආණ්ඩුවල යම් තනතුරු දරපු නිසා කියන්නේ ඔබතුමා මේ ඉදිරි ඇමති මණ්ඩලයේ සංශෝධනය කරනවා වගේම ලේකම්වරුන්ටත් ඒ නිසියය පත් කරනවා වගේම ආයතන පද්ධතිය පත් කරන අය කාර්ය මණ්ඩලවලට පෞද්ගලිකව පත් කරන අය ගැන අවධානය යොමු කරන්න ඉදිරි අවුරුදු 3ේදී ඒවා නිසි පෙර ගැසුණොත් බොහෝ දුරට සෞභාග්‍ය දැක්වී බොහෝ කාරණා ඉෂ්ට කරන්න ඔබතුමාට පුළුවන්. මේක අපි සදසේ කියන්නේ ආදරයේ කරුණාවෙන්. මේක විවේචනයක්. මේ විවේචනය කරන්නේ යහමගට ගන්න අපි දන්න කාරණා ඉදිරිපත් කරමින් කියන එක මතක් කරන්න ඕනේ. එකම තව අවුරුදු 3ක් තියෙන ඔබ මතු කරා වගේම අලුත් ඇමති මණ්ඩලයක් පත් වේවි. පොඩ්ඩක් එහෙම එකම කුට්ටම තමයි ඇනෙන්නේ. හැබැයි මේ කුට්ටමෙන් හොඳම පිරිසක් තෝරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ එකම නරණ මහත්තයෝ මේ ඉදිරි ගමන ඉස්සරහට යන්න නම් රජෙත් යම්කිසි විනයක් ඇති වෙන්නේ. ඒකත් හරි. තව කාරණා මම කියන්නම් මේක. ජනාධිපතිතුමාට පුළුවන් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ ලේකම්වරුන්ගෙන් සංස්ථා සභාපතිවරු සහ කළමනාකරණ අධ්‍යක්ෂලා පත් කර දේශපාලන පත්වීම් කියලා මේ සියලු දෙනාගෙන්ම පහුගිය අවුරුද්දකුත් මාස 8ක් තුළ කරපු ප්‍රගති වාර්තා ගෙන්නන්න. හදවන්න පුළුවන් නේ. කලේ මොනවද? ප්‍රගති වාර්තා ටික බලන්න ජනාධිපතිතුමනි. බැලුවම ඔබතුමාට තේරෙයි දක්ෂ කැබිනට් ඇමතිවරයා කවුද? අදක්ෂයා කවුද? දක්ෂ රාජ්‍ය ඇමති කවුද? වැඩ නොකරපු රාජ්‍ය ඇමති කවුද? දක්ෂ ලේකම් කවුද? වැඩ නොකරපු ලේකම්ලා කවුද? සභාපතිලා, කළමනාකරණ අධ්‍යක්ෂලා, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ මේ ජනරාල්වරුන් කවුද? ඒ අය වැඩ කළා තියෙනවද නැද්ද? අධ්‍යක්ෂ මණ්ඩල වැඩ කළා තියෙනවද නැද්ද? රටේ ජනතාව වෙනුවෙන් මොකද්ද කරලා තියෙන්නේ? ඒවා කැදෙවුවොත් මේ සියලුම දෙනාම වෙනස් කරන්න වෙනවා. ඒක එතුමාට කියනවා ඔබතුමා මේ ඉදිරි අවුරුදු 3 තුලදී ඔබතුමාට මොනවාව තියෙනවා යහපත් පාලනයක් ගෙනියන්න. ඒක ඉතා පැහැදිලි. ඒ ඔබතුමායි කතාවේ තියෙන දේ වටිනාකමක් දෙන්න. මේ විදියට බලන්න. එහෙම ෆේල් වෙච්ච අයව පත් කරන්නේ නැතුව පාස් වෙන්න පුළුවන් මිනිස්සුන් කියනවා. ඒක අපේ මේ රජයේ විනය ඇතිවීම සම්බන්ධව පොඩක් කතා කරොත් ඊළඟ අවුරුද්ද. ඇත්තට මේක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා පාර්ලිමේන්තුවේ විනය පිළිබඳ ගැටලුවක්. පක්ෂවලටත් ඒක වගකීම තියෙනවානේ. මොකද අපි දැක්කා පහුගිය වකවානු වල ජනාධිපතිතුමාත් එකට මැදිහත් වුණා මේ උදේ ගමන් පිළ මාතර ඉල්ලාස් වෙන්න කියලා නිමක් කරනවා පොට්ටුව පක්ෂයේ මහලේකම්. පොට්ටුව මහලේකම්වරයා කියන්නේ ප්‍රධානම පක්ෂ මහලේකම්වරයා. ඒ ලිපිය නිකන් ලිපියක් නෙවෙයි. ජනාධිපතිතුමාගේ ඊට පස්සේ කියනවා නෑ. ජනාධිපතිතුමා කාර්යාලය නිකුත් කරන නිවේදනයක්. එහෙම නෙමෙයි. මේක ගත්තේ මේ කමිටුව මගින් ජීව නිවේදන කමිටුව මගින් ඒක මමත් හිටියා. උදේ ගමන් පිළ මහත්තයා නෙමෙයි. නමුත් ඒකේ වරදක් විතර ලේකම්වරයා කියන්නේ මොකක්ද ඒක ආවේ? මොකක්ද ඒකෙන් අපි දැක්කේ නෑ. ඊළඟට බලන්න අර උත්‍යාරච්චි කියන මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කරපු දේ. ඒකට පක්ෂයෙන් කරපු දේ මොකක්ද? පාර්ලිමේන්තුව ගත්ත ක්‍රියාමාර්ග මොකක්ද? ඒකක් දෙකේ දෙයක් නෑ. එතකොට බලන්න අර වන්දනාගාර කටයුතු බාරදීන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කරපු දේ. ඒකට පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ තුනක් අමාත්‍යාංශෙන් එකයි, පොලිසියෙන් එකයි, ඊට පස්සේ මේ වන්දනාගාරයෙන් එකයි. මොකක්ද වාර්තා වුනේ? වාර්තා ලැබුණා. මොකක්ද කරපු දඬුවම? උහුට දීපු මොකක්ද ඒකේ ප්‍රතිඵලය මොකක්ද? එවැනි වගේ මේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. මේ විනය පිළිබඳව තියෙන එකේ විචාරන්ත ආණ්ඩුව වගේ ජනතාවට මම කියන්නේ ජනතාව මේ කොරෝනා අස්සේ බලන්න ඕකේ ජනතාවට විනයක් නැහැ. නමුත් කිසි වෙතක් රාජ්‍ය පාලකයන් වශයෙන් ආණ්ඩුවට විනයක්. මේ විනය ඇති කරගන්න පක්ෂවල ආචාර ධර්මාලාවක් තියෙනවා. පක්ෂවල ක්‍රමවේදයක් තියෙන්න ඕනේ විනය කඩ කරන අයට යම් කිසි පියවරක් ගන්න. මේ පියවර අරගත්තොතින් තමයි හැදෙන්නේ. අපේ රටේ දඬුවම් නැතුව දේවල් හැදෙන්නේ නැහැ. ඒ නිසා එවැනි පියවර ගැනීම මේ වසරේ තාපත් ගන්නවා. හොඳයි ඒකම මේ සතියේ ආන්දෝලනාත්මක පූජ තමයි සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාව ඉවත් කරා සිය අමාත්‍ය ධූරයෙන්. එතුමා දශක කීපයක් හිටියා දේශපාලන ශාස්ත්‍රයේ බොහෝ තැන් නියෝජනය කරා බොහෝ දේවල් සිද්ධ කරා. නමුත් මොකද උනේ? එතනද දෙයක් කියන්න ඕනේ මේ සිදුවීම අහමු සිදුවීමක් නොවේ. දැන් සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා පොලේ ගිහිල්ලා කියපු කතාවට එතුමා උගත් කරනවා නම් ඊට වඩා බරපතල කාරණා කරුවාට මම කලින් කිව්ව පොස්ට් මේ මහලේකම්වරයා වරදට ගන්න. ඉවර
ඊළඟට කවුද කුටිආරච්චි කියන മന്ത്രിවරයාගේ යාදාම ලෝහන් රත්පත් ඇතුළු විශාල පිරිසක් ගැන අපිට කියන්න පුළුවන්. ඒ වගේම ඊට ආසන්න දින කිහිපයකට පෙර විමල් ලංකා රාජ්‍ය අමාත්‍යවරයා බරපතල කතාවක් කළා. ඒතර මේ ඇමතිවරු අතර ගත්තාම බහුතර පිරිසක් විවිධ කතා කළා. ඒ කතාවලට පියවර ගත්තා නම් බොහෝ දෙනෙක් ඉන්නේ අද එළියේ. ඒක සුසිල් ප්‍රේමජයන් මහත්තයා කිව්වේ පොළට ගිහිලා මහජනතාව වෙනුවෙන් ඒක කතාවක්. ඒකට ඒ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්න ඕනේ. නමුත් ඉතින් විනයක් තුල ගත්තාම ඒවා පක්ෂය තුල කතා කරන්න ඕනේ. එතුමයි පැහැදිලිව කිව්වා පක්ෂ කණ්ඩායම් සාකච්ඡාවක් නැහැ, පාර්ලිමේන්තුවත් අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒතර මාධ්‍යවේදීන් මේ ප්‍රශ්න අහනකොට අසරණ වෙනවා. ඉතින් එතනදී මේ කතාවේදී අස්ක්‍රීම පිළිබඳව ජනාධිපතිතුමාට පූර්ණ බලය තියෙනවා. ඒකට මේ බලය ඇත්ත වශයෙන්ම මම අහන්නේ ඒක යුද්ධෙට නැති කඩුව කොස් කොටන්න. එතුමාට මේ බලය පාවිච්චි කරන්න තියෙන අවස්ථාවල බලය පාවිච්චි කළ යුතුයි. ඉතින් මේ සුසිල් ප්‍රේමජයන් මහත්තයා සිද්ධියදී මම දෙයක් කියන්න ඕනේ. සුසිල් ප්‍රේමජයන් මහත්තයා අපවත් කාලේ කරවන්න ගන්නවා. එතුමා ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරයේ ස්වේච්ඡා සේවකයෙක් විදිහට විශාල වැඩ කොටස් සාංගජෝන් මහාවිද්‍යාලවල කළා. ප්‍රාදේශීය රුගේට ප්‍රාදේශීය සේවාවෙත් කළා. එතුමා ගිලනුම් දුප්පත් සම්පස්ථාන කළා. හරි කාර්මික මානවිකවාදී ගුණයක් තියෙනවා. මම මේ සාහිත්‍යයේදී මම පොඩ්ඩක් දාන්න. ඊට පස්සේ එතුමා වෙන්නේ කෝට්ටේ නගර සභාවේ නාගරිකයෙක්. ඊට කෝට්ටේ නගර සභාවේ උපනගරාධිපති. ඊට පස්සේ එතුමා පළාත් සභාවට. එතුමා විශ්වාසී තන්ත්‍රිකා මැතිණිය දිනා ගැනීම තුළ මහා ඇමතිවරයා. ඒ වාරක් තන්ත්‍රිකා මැතිණිය අත්නගල් ආසනය තුමට බාර දෙනවා. ඊට පස්සේ එතුමා කඩුවලට එන්නේ. එවැනි ගුණගරුකව හිටපු යුක්ති සහගතව වැඩ කරපු යහපත් දේශපාලකයෙක්. ඒක කියනවා. එතුමා කැබිනට් ඇමති ගමන්න ගණනාවක් දරුවා. නමුත් මේ ආණ්ඩුවේදී රාජ්‍ය ඇමතිතුමා කමක් එතුමාට ලැබලා තියෙනවා. එතුමා වැඩ කරපු ඇමතිවරයෙක්. ඉතින් මේක පිළිබඳ මීට වඩා තවදුරටත් දේශපාලනයේ පරදතභාවය කියලා බලන්න ඕන දෙයක් තියෙනවා. අනිත් පැත්තෙන් බලනකොට මේ වගේම දෙයක් වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි ආණ්ඩු කාලය තුල මංගල සමරවීර සහ ශ්‍රීපති සූර්යාරච්චි මේ දෙන්න තමයි 2005 මහින්ද මහත්තයා බලයට ගේන්න වේදිකාවක් ගන්න විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම ಭಾರತ ලක්ෂණ පෙරටන් තමයි. ඒක මම පෞද්ගලික දන්නවා මොකද මම ඒවට සම්බන්ධ වෙලා හිටිය නිසා. ඒකට එහෙම කරපු ශ්‍රීපති සූර්යාරච්චි මංගල සමරවීර පොඩි වචනයකට ඒ කියන්නේ කවුරුහරි ගිහලා කිව්ව කීලමකට. ඒ කියන්නේ අමාත්‍ය දුර මාරු වෙනවා. මංගල සමරවීර මහත්තයාට හම්බ වෙනවා වරාය අමාත්‍ය දුර. වරාය සංවර්ධන අමාත්‍ය දුර හම්බෙන්නේ ශ්‍රීපති සූර්යාරච්චි මහත්තයා. ඒකට මම එතුමාගේ උපදේශීය සහ කාර්යමණ්ඩල වැඩ කෙරුවා. එතුමත් එක්ක වැඩ කරනකොට එතුමා අපි මීටින් එකක් තියලා අපි තීන්දුව කළා යනවා දකුණු පළාත. දකුණේ වරාය ගොඩනගන එක අපි එහෙ ඉඳගෙන තමයි වැඩ කරන්න ඕනේ කියලා අපි තීන්දුව ගත්තා. ඒ තීන්දුව උදේ ගත්තා. අපිට කිව්වා ඇඳුම් ටික ලෑස්ති කරගන්න අපි ඊට පහුවෙද යනවා. මේ කොහෙද මම හිටපු නිසා මම දන්නවා. මගේ හිතවත් මිත්‍රයෙක් නිසා එතුමා අපි යන්න දාගත්තා දකුණු පළාතේ හම්බන්තොටට වරායේ ඉතන ඉඳගෙන අපි මේ වැඩ කටයුතු කරන්නේ. රෑ 7 ප්‍රවෘත්ති වලට යනවා. මංගල සමරවීර සහ ශ්‍රීපති සූර්යාරච්චි වහම ක්‍රියාත්මක කරන පරිදි ජනාධිපතිවරයා සංවාස කරා. එතුමාට වැඩියෙන්ම ජනාධිපතිවරණදී කටයුතු කරපු එක උඹක් අය හිටියේ නෑ ඒ කාලේ. වේදිකාවක් පාසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව අදහස් දක්වමින් UNP එකේ තිබිච්ච අදහස් කුඩු කරපු ඇමතුම් දෙන්න. මොකද උන් දෙන්නගේ අයින් කරපු කේදවත් මංගල සමරවීර ශ්‍රීපති සූර්යාරච්චි කියන හම්බෙන්නේ යනවා. ඒක ජනපත්යක් ඒකත් එක්ක ඒ කියන්නේ ආණ්ඩුව අවාසනාවන්ත පියවරකට ආවා හොඳ දෙන්නේ යවන. ඉතින් ඒක ගැන කල්පනා කරන්න ඕනේ. ඊළඟට ඔබට මතක ඇති. තවත් ලනුවක් උපදේශක දුන්නා දීලා මහින්ද රාජපක්ෂ මහත්තයාට. මේ ආණ්ඩුවේ හිටපු හොඳට වැඩ කරපු හරිනත ජනතාව ගාව හිටපු ජනතාව හඳුනන ඇමතිවරු 20 ගානකට දේශ සමාජිකවරුන්ට තරහ කරගත්තා. ඒක නිසා තමයි ආණ්ඩුව බෙදුනේ. බෙදලා පරාජය වෙන දක්වා හේතු සාධක වෙන්නේ අප දන්නේ. ඉතින් මෙවැනි දේවල් සූදියක් විදිහට දැක්කත් කවුරු හරි සූදියක් නෙවෙයි. එහෙමනම් සුසිල් ප්‍රේමජයන් මහත්තයා පියවර ගත්තා නම් ඊට පෙර කතා කරපු ඉස්සරහට යනවා. කෙසේ හෝ දැන් වෙලා ඉවරයි. ඔව් එතුමාට තව අවුරුදු 3ක් තියෙනවා. ඒ තුනේදී අපි පේනවා ජනාධිපතිතුමාට දැන් යෝනාවක් තියෙනවා. විශාල වැඩ කොටසක් කරා. තුමා ආමුදුරුවෝගේ සාකච්ඡාවලදී පහුගිය කාලේ දිගට ඒ වමනාවට සරලව කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය නිලධාරීන්, සංස්ථා මණ්ඩල සභාපතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කරගන්න ජනාධිපතිතුමා. ඔවුන්ගේ ගමනට හොඳ අඩිතාලමක් ලැබුණා. ඒකවල වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉතුරු වෙවි, වැඩ කරන්න බැරි මිනිස්සු ඈත්. මේ අවුරුදු තුනේ ඒ පියවර ගත්තොත් ඔබතුමාට ජනතාව වෙනුවෙන් තියෙනවා. ඒකම අලුත් අවුරුදු පටන් ගද්දිම වසී රාජපක්ෂ මහත්මයා සහන පැකේජ් එකක් දෙනවා. බොහෝ දෙනා කියනවා මේ රටේ මූල්‍ය අර්බුදයක් තියෙනකොට මේ වගේ සහන පැකේජ් එකක් දුන්නම කොහොමද මේක දරාගන්නේ? තවත් ණය බර වැඩිවීමක් තමයි තියෙන්නේ. නමුත් ජනතාවගේ පැත්තකින් සහ රාජ්‍ය සේවකයන්ගේ පැත්තකින් යම්කිසි සහනයක් කියන බව බොහෝ දෙනා කතා බහ කරනවා. මේ සම්බන්ධව ඔබතුමාගේ තියෙන විග්‍රහය මොන වගේද? මැද තැනකින් අපි කතා කරමු. මේක සමබරව කතා කරමු. ඇත්තටම ශ්‍රී ලංකාවේ සම්බන්ධව පහුගිය කාලේ ජනතාව ආයලයට කිසි දෙයක් ජනතාව
මොකද සහන නැති අය. විපක්ෂයේ මේක පතුරු ගන්නවා. විපක්ෂ විරුද්ධ කණ්ඩායම් ඒක ආණ්ඩු විරුද්ධ කණ්ඩායම් සියල්ල පතුරු ගන්නවා. ජනතාව පිටින් පිට කිව්වා අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේ බෙසිල් රාජපක්ෂ මහත්තයා කටත් වරද්දාගත්තා මැතිවර කියන්නේ ප්‍රයිවේට් පෙර එක කතා කරනවා. නමුත් එකක් කියන්න ඕනේ. මේ සහන පැකේජය ඉතාමත්ම මම දකින්නේ සාධනීය විදිහට මේ වෙලාවේ ආණ්ඩුවකට කරන්න බැරි මොහොතක මේක සමහරව අය කියන දේශපාලන මැතිවරණ එනවා ඒ වෙන කතා. එහෙම ඕන විපක්ෂයට ඕනක් කියන්න පුළුවන්. අපිට ඒකම කියනවා නම් ජනතාවට සහනයක් දෙන්න ශ්‍රී ලංකාව. 50000කින් පරිවැඩි කරන්න බෑ රජයේ සේවකයන්ට. ආණ්ඩුව 55000කින් වැඩි කරලා. ඒ වගේම ශ්‍රී ලංකාව විශ්‍රාමිකයින්ට මෙවැනි දීවනාවක් කවදාවත් දීලා නැහැ. හරි කවදාවත් දීලා නැහැ. පෞද්ගලික කාලේ වැඩි කරලා විශ්‍රාමිකයන් පෞද්ගලික ආණ්ඩුව. ඒක ගණනය කරන් එනකොට 1200යි 2500 වගේ ගණන් වලින් වැඩි වුණේ. ඒගොල්ලෝ කිව්වා නෑ 20000 ගණන් වලින් වැඩි වෙනවා කියලා. ඒ වැඩි වුණා 20000 ගණන් වලින් ඉහළම විශ්‍රාම වැටුප් ගන්න අය. සාමාන්‍ය වැටුප් ගන්න අයට වැඩි වුණේ නෑ. මේකේ එයයිට 5000 තියෙනවා. ඒ වගේම සුළු දීමනා ගන්න අයට 5000 තියෙනවා. සමුද්‍රි ලාභීන්ට සහන දීලා තියෙනවා. වතුකරේ ජනතාව පිටි පාවිච්චි කරන එකට සහන දීලා තියෙනවා. මම කියන්නේ මෙහෙමයි. විශාල දෙයක් මොන හරි වෙන බලාපොරොත්තු තියෙන්න පුළුවන්. මේ දීප්තිය කාර්යය කරන්නේ. විපක්ෂයේ ඒක මේක ලැබුණේ කොහොමද කියලා අහනවා. මේක දීලා ඉවරයි ජනතාවට. ජනතාවගේ දැන් වොයිස් කාඩ් දෙන ජනතාව ඉන්නවනේ. ඒ කොහෙ ඉන්නේ ගෑස් වලින් කෝප වෙලා පිටි වලින් කෝප වෙලා පෝලිං වලින් කෝප වෙලා. ඒ අයගෙන් අහුවාම ඒගොල්ලෝ කෝප සහගත අරක උඩ තමයි උත්තර දෙන්නේ. සාමාන්‍ය ජනතාවගේ බහුතරයකට සිරන්ත ආණ්ඩුව මේ අපහසු කාලේ හරි මේ කරපු දේ ගැන අගයක් තියෙනවා. මම මේ කඩේ යාමක් නොවේ. එමෙ හිතන්න එපා. අර්ධය සාක්ෂියට එකම කතා කරන්නේ. අපිට නැති මොහොතක රුපියල් 10ක් හරි දෙයකට ලැබුණා නම් මේක වටිනවා. මේක දෙන්නේ කවුරුත් නෙවෙයි ආණ්ඩුවක්. ඒතර ආණ්ඩුව ප්‍රසිද්ධිය දෙන්නේ. ඒ නිසා බැසිල් මහත්තයා දීපු මේ පැකේජ් ගැන අගය කිරීමක් කළ යුතුමයි. මොකද හේතුව ජනතාව හරි අමාරුවෙන් ඉන්නේ. මේ මොහොතේ මේක ඉතා වැදගත්. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, ප්‍රශ්න තියෙන්න පුළුවන්, මේකේ තුල මැතිවරණේ මොනවා හරි දේවල් තියෙන්න පුළුවන්. මොකද ඒ කියන අයත් මීට කලින් එවැනි දේවල් දුන්නේ එවැනි දේවල් බලාගෙන. ඒකට මේ ආණ්ඩුවද පරණ ආණ්ඩුවද නෙමෙයි. ආණ්ඩුවේ ඉන්නකොට ඔක්කොම එවැනි දේවල් කරනවා. ඒක හොඳයි ආණ්ඩුවේ. විපක්ෂයට ගියාම වැරදි. ඒතර අදත් මේ ආණ්ඩුව මේ කරපු දේ මේ දුෂ්කර මොහොතේ විපක්ෂය වැරද්ද දකින්නේ. නමුත් විපක්ෂය කරන්නේ ආණ්ඩු බලය අල්ලගන්න බලනවා නම් ඒගොල්ලන්ට බඩ පිල්ලක් නැහැ. ආණ්ඩුව දැන් අල්ලගත්තු මොකද කරන්නේ කියන්නේ. ඒගොල්ලෝ මේ අවුරුදු 3 වෙනකම් පොඩි චූන් එකක් ගන්නවා ජනතාව ප්‍රකෝප කර ඡන්ද එකතු කරන්නේ. ඒක නෙමෙයි විය යුත්තේ. වගේ විපක්ෂයක් විදිහට මේ වෙලාවේ රට ගොඩ ගැනීමට කටයුතු කරන්න. ජනතාව තීන්දුව දෙයි නැතිවෙන්නේ. ජනතාව මේ 225ම කරන්නේ නැත්නම් 225ම ගෙදර යවයි. පෞද්ගලික ආණ්ඩුවේ 70 ගාණක් ගෙදර ඇති ජනතාව. ඉතින් ඒක කරයි. ඒ අතර හොඳ මිනිස්සුත් ඉන්නවා. ඒකයි දුක. ජනතාව තීන්දුව කරයි. ඒ නිසා මේක දිග දෙයක් කියනවා මේ පැකේජ් එක පිළිබඳව උපේක්ෂාවෙන් බලන්න. එහෙම නැතුව විවේචනය කරනවට වඩා මේ අරගත්ත ගාණෙන් තමන්ට සහනයක් ලැබෙනවා නම් බෞද්ධ ජනතාවකට හිත සුව පිණිස දෙයක් ලැබෙනවා නම් ඒදී අගය කිරීමට සදස්ස පසුබට වෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් අපි අද දවසට සමු කරනවා. ලබන සතියේදී MP මණ්ඩල සංශෝධනයක් තියෙනවා. ඒකත් එක්ක බොහෝ දේවල් අපි කතා කරන්නේ. අවසාන වශයෙන් මිනිත්තුවක් වගේ අරගෙන අපේ මේ වසර ගැන පුංචි සරණක් එකතු කරන්න බුදුමා. ඇත්තටම ශ්‍රීලංක මේ වසර තමයි අපිට යම් කිසි විදිහේ පොඩ්ඩක් හුස්ම ගන්න පුළුවන් අවස්ථාවක්. හේතුව තමයි අවුරුදු දෙකක් කොරෝනා නිසා අපි ඇත්තටම හුස්ම ගන්න බැහැ. දැන් පාසල් පටන් ගන්නවා, ආයතන පටන් ගන්නවා, ජනතාව යනවා. නමුත් මේ වසර තුලදී මේ නව වසර හරියට භුක්ති විඳින්න අපි ගොඩක් දුෂ්කරතාවල් තියෙනවා. රාජ්‍යයේ මේ පැකේජ් දීපේට ලොකු සහනයක්. අනිත් පැත්තෙන් පෝලිං වෙන්න තියෙනවා නැවතවරක් ඒකට විශාල ප්‍රශ්න තියෙනවා. ඒවලටත් ඇත්තටම ආණ්ඩුව විසින් ගෑස් වලට පිටි වල දෙය යුතුමයි. බංගතුල දෙය ඉදිරියට නැත්නම් ඉදිරියට යමා. මේ ජනතාවට වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි ඔබ මේ කොරෝනා එක නැවත වැළඳගත්තොත් අපි නැවත රට බලමු. ඒ නිසා මේ වසරේදී ඔබේ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් මේ විදිහට පිළිපදිමින්ම මේ ගමන යා යුතුයි. ඒ නිසා ඔබ පළමුව ඔබ ගැන ආරක්ෂාව බලන්න, ඔබගේ සෞඛ්‍ය ගැන බලන්න, පවුල ගැන බලන්න, සමාජය ගැන බලන්න. මේ වෙනුවෙන් ඔබ පෙළීටින්ද අපි හිතනවා මේ නැගිටිකේ වැටිච්ච දේවල් නැවත ගන්න අවස්ථාවක් ලැබෙයි ගන්නවා. ඒක ලැබෙයිවයි කියලා සතුටුයි. හොඳයි එහෙමනම් අපි එකතු වෙලා අඩුපාඩු හදාගෙන වැරදි නිවැරදි කරාගෙන ඉදිරියට යමු. අපි එහෙමනම් ලබන සතියේදී මුණ ගැසමු. සත්‍ය සම්බරව දකින්නට ලබන සතිය හමු වෙනකන් ඔබ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.